සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක සදහැවත් කාරුණික පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් මහත් වූ කරුණාවෙන් අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන ඒ දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත්, එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත්, නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊටම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ ගෝර කටුක සංසාරයෙන් එතර වීමේ බලාපොරොත්තු ඇතුව ඒ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා එලෙසින්ම මුදුන්පත් කර ගැනීම සඳහා මේ උතුම් වූ ධර්ම දානානිසංසයත් ධර්ම ශ්‍රවණානිසංසයත් ඔබේ ජීවිත කාලය තුල ඔබ මෙතෙක් සිදු කරගත්ත සියලුම කුසල ධර්මයන්ගේ ආනිසංසයත්
හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්නතුනි, අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ ධම්මපද පාළියේ සඳහන් වෙලා තියෙන තවත් සුවිශේෂී ගාථා රත්නයක්. අපේ බුදුරජාණන් වහන්සේ මේ ගාථා රත්නයේ දේශනා කොට වදාළේ තිස්ස කියලා භික්ෂූන් වහන්සේ නමකට. මේ ගාථා රත්නයේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා මේ ගාථා රත්නයේ මුල් කරගෙන උන්වහන්සේට අනුශාසනාව කරලා නිමා වෙනකොට තිස්ස හාමුදුරුවෝ සව් කෙලෙස් නැසලා රහත් වුණා. ඒ ගාථා රත්නයේ තමයි විශේෂයෙන් කර්මය, කර්මඵලය, සසර භයානකත්වයේ පැහැදිලි කරන අපූර්ව ගාථා රත්නයක්. අචිරං වතයං කායෝ පටවින් අදිසෙස්සති චුද්ධෝ අපේත විඤ්ඤානෝ නිරත්තංව කලිංගරං. මේ ගාථා රත්නයේ සරල තේරුම තමයි ඔබේ මගේ කයට චිර පැවැත්මක් නැහැ. අචිරං වතයං කායෝ පටවින් අදිසෙස්සති. යම් දවසක නොනැගිටින්නම මේ මහ පොළොව මත ඇද වැටෙනවා. චුද්ධෝ අපේත විඤ්ඤානෝ. ඒක වෙන්නේ ආයුෂය, උෂ්ණය, විඤ්ඤාණය කියන මේ ධර්මතා තුන මේ කයෙන් පහ වෙලා යනකොට මේ කය නැවත නොනැගිටින්නම මහ පොළොව මත වැටෙනවා. මේ ධර්මතා තුන කවදාවත් මේ කයෙන් වෙන වෙනම පිට වෙන්නේ නැහැ. මේ ධර්මතා පිට වෙන්නේ එකටමයි. ආයුෂය නැති වුණොත් අනික් ධර්මතා දෙකට පවතින විදිහක් නැහැ. අනිත් ධර්මතා වලින් එකක් නැති වුණත් ඊළඟ ධර්මතා ටික පවතින්නේ නැහැ. එහෙනම් ආයුෂය, උෂ්ණය, විඤ්ඤාණය මේ ධර්මතා තුනම මේ ශරීරයෙන් යම් දවසක බැහැර වෙනවද එදාට ඒ පුද්ගලයා මැරිලා වැටුණා කියලා අපි කියනවා. එහෙනම් මැරුණා කියලා කියනවා. එහෙම ආයු, උෂ්ණ, විඤ්ඤාණ කියන ධර්මතාවන්ගෙන් තොරව මහ පොළොව මට ඇද වැටිච්ච මේ පුද්ගලයා හරියට කොයි වගේද? වැඩකට ගන්න බැරි දර කැබැල්ලක් වගේ. මැරිලා වැටුණ මේ කයින් තවත් වෙනත් ප්‍රයෝජනයක් නැහෙනි. ඒකයි ඒ සඳහන් කරන්නේ. මුලිනුත් ගිනිගත්ත, අගිනුත් ගිනිගත්ත, මැදින් අසුචිය තවරුණ සොහොම් පෙනෙල්ලක් වගේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළේ ගාථා රත්නයේ කෙටිම තේරුම තමයි අපි මේ සඳහන් කළේ. අපි ඒක ටිකක් විස්තර සහිතව සාකච්ඡා කරමු. භාග්‍යවතුන් වහන්සේ මොන වගේ හේතුවක් නිසා තිස්ස භික්ෂුවට මෙවන් ගාථා රත්නයක් දේශනා කළාද? අපේ බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන එක දවසක බණ අහන්න ඇවිල්ලා හිටියා මේ තිස්ස කියන තරුණයා. දේශනාව නිමා වෙනකන් ඔහු මනාවම බණ ඇහුවා. ධර්ම දේශනාව ඉවර වුණාට පස්සේ ඔහු තීරණයක් ගත්තා. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී මුඛ ධාතුවෙන් දේශනා කළ මధుර මනෝහර ශ්‍රී සද්ධර්ම රත්නය අහස් ගඟ ගලනවා වගේ ශ්‍රී මුඛයෙන් නික්මෙනවා. අනවරාග්‍ර සංසාරේ මේ සත්වයා විඳින දුක නැවත නැවත දුක් සහිත සංසාරේ ඈතර වෙන්න ඉපදෙන්න හේතුව භාග්‍යවතුන් වහන්සේ මනාව දේශනා කරනවා. ඒ විතරක් නෙමෙයි, යම් දවසක මේ ගොරබිරන් සසර අත්හරින්න කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් ඒ අත්හැරීම කරන්නේ කොහොමද? ඒ සඳහා යා යුතු මාවත මොකද්ද කියන එකත් ඒ භාග්‍යවතුන් වහන්සේ මනාවම දේශනා කොට වදාලා. මේ කරුණ වලට අනුව
මේ සංසාරයෙන් එතර වෙන්න මේ ගිහි ජීවිතයේ බොහොම බාධා සහිත බව මට වැටහෙනවා. නමුත් මගේ කාර්යය ඉක්මන් කරගන්න නිසා මම පැවිදි වුණොත් හොඳයි කියලා තිස්සට හිතෙනවා. තිස්ස ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. භාග්‍යතුන් වහන්සේ සඳහන් කළේ වගකිව යුතු අයගෙන් අවසරයක් අරගෙන ඇවිල්ලා මේ ශාසනය පැවිදි වෙන්න කියලා. අම්මා තාත්තා ගාවට ගිහිල්ලා කතා කරලා මව්පියන්ගෙන් අවසරය ඉල්ලගෙන බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරලා භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේ පැවිදි උපසම්පදාව ලබා ගත්තා. කාලයක් තිස්සේ මනාව ධර්මයේ විනය අධ්‍යයනය කරගත්තා. අහගත්තා, දැනගත්තා, තේරුම් ගත්තා. බොහෝම ශ්‍රද්ධාවෙන් වතපිළිවෙත පුරාගෙන සිල් ගුණ ආරක්ෂා කරගෙන බණ භාවනාදී කටයුතු වල යෙදෙමින් තමන්ගේ ආධ්‍යාත්මික විමුක්තිය වෙනුවෙන් කැපකිරීම කරන මෙතිස්ස හාමුදුරුවෝ හදිස්සියේම දවසක් අසනීප වුණා. මොකද්ද තිස්ස හාමුදුරන්ට හැදුන අසනීපය? තිස්ස හාමුදුරන්ගේ ශරීරයේ පුරාම අබෑට වගේ බිබිලි මතුවෙන්න ගත්තා. දවසක් දෙකක් යනකොට අබෑට වගේ බිබිලි මුං ඇට වගේ වුණා. මුං ඇට වගේ බිබිලි කඩල ඇට වගේ වුණා. කඩල ඇට වගේ තියෙන ගෙඩි දෙබර පළ වගේ වුණා. දෙබර පළ වගේ තියෙන ගෙඩි නෙල්ලි ගෙඩි වගේ වුණා. නෙල්ලි පළ හා සමාන ගෙඩි බෙලි ගැටයක් තරම් වෙනකන් වර්ධනය වුණා. දැන් බෙලි ගැට වගේ ගෙඩි ගොඩක් මුළු සරුවාංගේ පුරාම හැදිලා. පුංචිත් නෑනේ. බෙලි ගැටයක් තරම් ලොකුයි. බෙලි ගැටයක් තරම් ලොකු වෙච්ච ගෙඩි සරව පිරුණා මේ ගෙඩිවල. තවත් දවසක් දෙකක් යනකොට මේ ගෙඩි පුපුරලා හිසේ ඉඳලා මුහුණේ ඉඳලා මුළු සරුවාංගයම තෙමාගෙන අර සරව ගලා බහින්න පටන් ගත්තා. තිස්ස හාමුදුරුවෝ කොහොම ජීවත් වෙන්නේ නැද්ද? දැන් නිකන් හිතන්නකෝ. පොඩි තුවාලයක් හැදුනහම අපිට කොච්චර අමාරුද කියලා. දැන් තිස්ස හාමුදුරන්ට තුවාල කියහම සීමාවක් නැති තරම්. ඒ ඔක්කොම ගෙඩි පුපුරලා. අනිත් කාරණාව තමයි පින්නතුනි. තිස්ස හාමුදුරන්ගේ සියලුම ගෙඩි පුපුරලා තිස්ස හාමුදුරුවෝ කොහොම ඉන්නේ නැද්ද? තිස්ස හාමුදුරන්ට ඉඳ ගන්න බෑ. ඒ ඉඳ ගන්න මාසයේ සම්පූර්ණයෙන් ගෙඩිය හැදිලා තුවාල වෙලා. උඩු බෙලිය අතට සැතපෙන්න බෑ. වම් ඇලෙන් දකුණු ඇලෙන් සැතපෙන්න බෑ. මුණින් අතට සැතපෙන්න බෑ. කොහාට පෙරළුණත් කොහොම වුණත් තුවාල ගොඩක් යට වෙනවා. වැඩි වෙලාවක් යට වෙලා තිබුණොත් ඒවා බොහොම අසාධ්‍ය තත්ත්වයටපත් වෙනවා. ඒක වර්තමානෙත් අපි ඕන තරම් අහනවා දකින්නවනේ. වැඩි හිටි අය එකම තැනක දවසක් දෙකක් තුනක් හිටියොත් තුවාල වෙනවා. ඒ තුවාල සනීප කරන්න හරි අමාරුයි. බොහෝ වෙලාවට ඇටකොටු දක්වාම වර්ධනය වෙලා පැතිරිලා යනවා බොහොම වේගෙන් ඒ තුවාලේ. එතකොට මේ වැඩිහිටියා රකින්න මොන වෑයමක් අපි දරනවද? ඒ වැඩිහිටියා තමාව ආරක්ෂා වෙන්න කොයිතරම් වෑයමක් දරනවද? මේ එක දෙකක් තුවාල නිසා. තිස්ස හාමුදුරුවන්ගේ සරුවාංගයේ පුරාම තුවාල හැදිලා. තිස්ස හාමුදුරුවෝ මොන වාගේ දුකක් වින්දද කියන කාරණාව අනුමාන මාත්‍රයකින්වත් අපිට තේරෙන්නේ නැහැ. හැබැයි තිස්ස හාමුදුරුවන්ට තිබුණ එකම සහනය තමයි භික්ෂූන් වහන්සේලා තිස්ස හාමුදුරුවෝ අත්හැරලා ගියේ නැහැ. උන්වහන්සේලා තිස්ස හාමුදුරුවෝ වෙනුවෙන් කළ යුතු යම් යුතුයකමක් වතක් තිබුණා නම් ඒ යුතුයකම වත නිවැරදිවම සම්පූර්ණ කළා. පින්නතනේ කරුමේක මහත තව ටික දවසක් යනකොට තිස්ස හාමුදුරුවන්ගේ ඇඟේ ඇටකොටු ඔක්කොම කැඩෙන්න ගත්තා. හල් හත්තට කෙඩිලා කුඩු වෙනවා.
දැන් භික්ෂූන් වහන්සේලාට තිස්ස හාමුදුරුවෝ නැගිටව ගන්න බෑ. තිස්ස හාමුදුරුවෝ ඉඳවලා තියන්න බෑ. තිස්ස හාමුදුරුවෝ ගමනක් බිමනක් එක්ක යන්න බෑ. ඒ තිස්ස හාමුදුරුවන්ගේ ඇටකොටු ඔක්කොම කුඩු වෙලා. නැගිටවන්න හදනකොට පුදුම වේදනාවයි. තිස්ස හාමුදුරුවෝ අන්තිමට තමන්ගේ උපස්ථායක පිරිසෙන් වෙන් වුණා. වෙන් වුණා කියලා කියන්නේ උපස්ථායක පිරිස තිස්ස හාමුදුරුවෝ අත්හැරියා. එද මෙච්චර කල් උපස්ථාන කළානේ. දැන් ඇටකොටු කැඩුනට පස්සේ දැන් තිස්ස හාමුදුරුවෝ නැගිටවන්න බෑ, ඉඳවන්න බෑ, මේ මුකුත් කරන්න බෑනේ. වේදනාවෙන් කෑ ගහනවනේ. ඉතින් දැන් නැගිටවන්න, ඉඳවන්න, නාවන්න, කවන්න, පොවන්නත් බැරි නම් තව ඉන්න එකේ තේරුමක් නෑ. සංඝයා තිස්ස හාමුදුරුවෝත් හැරියා. මහා කරුණා සමාපත්තියෙන් ලෝක ධාතුව බලා වදාළ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ දා බුදු කරුණා නෙතින් දැක්කේ මෙන්න මේ තිස්ස හාමුදුරුවෝ. තිස්ස මොනව නිසා අද මාව දැක්කද? මා විසින් තිස්ස දැක්කද? තිස්ස බොහොම අසාධ්‍ය තත්ත්වයෙන් ඉන්න කෙනෙක්. නමුත් අද දවසේ මං මුණ ගැහුණොත් තිස්සට සදහටම සංසාර ඉවර කරන්න පුළුවන්. අන්න ඒක නිසා මා යා යුතුයි තිස්ස සොයාගෙන කියලා කල්පනා කරලා බුදුරජාණන් වහන්සේ ගිනිහල් ගෙට වැඩම කරලා වතුර ලිපේ තියලා වතුර අස් කරන ඔරු ගෙනල්ලා ඒවට වතුර දාලා ඇල්මරලා ඒ සියල්ල නිමා කරලා භාග්‍යතුන් වහන්සේ වැඩියා තිස්ස හාමුදුරන්ගේ කුටියට. තිස්ස හාමුදුරන්ගේ කුටියේ තියෙන ඇඳ භාග්‍යතුන් වහන්සේ එළියට අරගන්න සූදානම් වුණා. අන්න ඒ වෙලාවේ භික්ෂුන් වහන්සේලා සඳහන් කළා ස්වාමීනි සමාවෙන්න. මේ යහන එළියට ගන්න කාර්යය අපට බාර දෙන්න කියලා. උන්වහන්සේලා ඇඳ අරගෙන ආව වතුර තියෙන තැනට. තිස්ස හාමුදුරුවෝ නැගිටවන්න බෑනේ. නමුත් භාග්‍යතුන් වහන්සේගේ කරුණාවෙන් අනන්ත අනුකම්පාවෙන් තිස්ස හාමුදුරුවෝ මනාව සෝදලා පිරිසිදු කරලා නාවන්න භාග්‍යතුන් වහන්සේට පුළුවන් වුණා. ඒක බුද්ධාඥාවේ බලය, බුද්ධානුභාවය. තිස්ස හාමුදුරුවෝ නැගිටලා හොඳට නෑවුවා. තිස්ස හාමුදුරන්ගේ සිවුර ගලවලා මේ සිවුර හැම තැනින්ම එකට ඇලිලා. මොනව නිසාද? සැරව නිසා. සිවුර ඇඟට ඇලිලා, සිවුර නැමුණ තැන් වලින් සිවුරටම ඇලිලා, සමහර වෙලාවට ඇඳ ඇතිරිලි, සිවුරු මේ සියල්ල මේකට ඇලිලා ඇඟටත් ඇලිලා තිස්ස හාමුදුරුවෝ ඉන්නේ දැඩි අසාධ්‍ය ගිලන් බවක. භාග්‍යතුන් වහන්සේ හෙමින් තිස්ස හාමුදුරන්ගේ චීවරය අයින් කළා. තිස්ස හාමුදුරන්ට වේදනාවක් නොදැනෙන්න. ඒ චීවරය මනාව උණු වතුරේ දාලා හොඳට තම්බලා විස බීජ හරණය කරලා සෝදලා භාග්‍යතුන් වහන්සේ වැනෙව්වා. නාවලා ඉවර වෙනකොට චීවරයේ වේලිලා තිබුණා. ඒක ගෙන්නලා දෙකට නමලා තිස්ස හාමුදුරන්ට ඇන්දෙව්වා. අඳන සිවුර ගලවලා නැවතත් උණු වතුරෙන් සෝදලා වේලෙන්න දැම්මා. බුද්ධානුභාවයෙන් බොහොම ඉක්මනට වේලුණා. දැන් අඳනේ ඇඳවල සිවුර පොරවලා යහන කොහොමත් දැන් පිරිසිදු වෙලයි තියෙන්නේ. කුටිය කොහොමත් දැන් පිරිසිදු කරලායි තියෙන්නේ. තිස්ස හාමුදුරුවන්ගේ ඇඳ අරගෙන ගිහිල්ලා නැවත වතාවක් උන්වහන්සේ වැඩ හිටපු කුටියෙන් තිබ්බා. තිස්ස හාමුදුරුවන්ගේ ගත අද හරිම සැහැල්ලුයි. ඒ කාලයක් තිස්සේ බැඳිලා තිබිච්ච සැරව ඔක්කොම අයින් කළානේ. ගත සැහැල්ලු වෙනකොට චිත්ත හාමුදුරුවන්ගේ, තිස්ස හාමුදුරුවන්ගේ හිතත් සැහැල්ලු වුණා. තිස්ස හාමුදුරුවන්ගේ කුටියත් මනාව පිරිසිදුයි. ගත සිත දෙකම දැන් මනාව සැහැල්ලුවට පත් වෙලයි තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ කල්පනා කළා තිස්සට බණ ටිකක් කියන්න මේක තමයි හොඳම වෙලාව.
එහෙම අදිෂ්ඨාන කරපු අපේ භාග්‍යතුන් වහන්සේ තිස්ස භික්ෂුවට ධර්ම දේශනා කරන්න පාවිච්චි කළ ගාථා රතනේ තමයි අපි මුලින් සිහිපත් කළේ. අචිරං වතයං කායු. මේ කයට මොකක්ද නැත්තේ? චිර පැවැත්මක් නැහැ. ස්ථීර පැවැත්මක් නැහැ. ඒක පින්නතුනි මේ ලෝකේ කවුද නොදන්නේ? මේ කය අස්තිරයි කියන එක හැමෝම දන්නවා. සමහරලාට අන්‍යාගමික කෙනෙක් පවා දීර්ඝ කාලීන පැවැත්මක් මේ කයට නැහැ කියන කාරණාව හොඳාකාරයෙන්ම දන්නවා. අචිර කියලා කිව්වේ ඒකයි. අපේ බුදුරජාණන් වහන්සේ තිස්ස හාමුදුරුවන්ට එදා පැහැදිලි කළා තිස්ස මේ කුණප කොට්ටාසය මේ ශරීරයේ කොහොමද හැදිලා තියෙන්නේ? මේ කය කොහොමද හැදිලා තියෙන්නේ? විස්තර කරනවා භාග්‍යතුන් වහන්සේ මේ කය නිමැවුන හැටි. අපේ ශරීරයේ ඇටකෝටු තියෙනවා 300ක්. ධර්මයට අනුව ඇටකෝටු 300ක් තියෙනවා. නහරවැල් 900ක් තියෙනවා. මේ නහර කියලා කියන්නේ අපි මේ දකින මේ ලේ ගමන් කරන නහරු වලට නෙමෙයි නහර කියලා කියන්නේ. ඒ අපි සිංහලෙන් කියන ක්‍රමය. නමුත් පාලියෙන් නහරු කියලා කියන්නේ කණ්ඩරාවලට. මොනවද කණ්ඩරා කියලා කියන්නේ? මේ හන්දිපත් මේ සියල්ල ශක්තිමත් කරලා අල්ලගෙන ඉන්න ඊටාම ශක්තිමත් මාංශ පේශි විශේෂයක්. කෙනෙකුගේ සිරුර දිරලා යනකොට අන්තිමට දිරන්නේ මෙන්න මේ ශක්තිමත් මාංශ පේශි කියලා සඳහන් කරනවා. මොකද මිනිස්සෙකුගේ කය මරණින් මත්තේ ටික ටික දියවෙවි යනවා අපි ඒක දන්නවනේ. එතකොට මේ දිය වෙන මස් අතර අන්තිම හරියෙන් තමයි කණ්ඩරා දිය වෙන්න පටන් ගන්න. ඒ තරම් ශක්තිමත්. චතුරංග සමන්නාගත වීරිය අදිෂ්ඨාන කරනකොට මහබෝසතාණන් වහන්සේ සඳහන් කළේ මගේ ශරීරයේ ලෙයත් මසත් වියලී යතොත් වියලී ඒවා ඇටත් නහරත් ඉතුරු වෙතොත් ඉතුරු වේවා. ආන් එතකොට එහෙනම් අපි දන්නවා ලේ මස් වේලෙනකොට මේ බාහිරින් තියෙන නහරවල් පේන්නේ නැහැ. ඒවත් වේලිලා ගිහිල්ලා. එහෙනම් මෙතන නහාරු කියලා කියන්නේ මේ කණ්ඩරාවලට. ඒතර මේ ශරීරයේ හැදිලා තියෙන්නේ 300ක් ඇටකොටු 900ක් නහරවැල් වලින් මනාව ගලපලා වෙලලා බැඳලා තියෙන්නේ. ඒකනේ මේ අස්ථි පංජරයේ කෙලින් හිටවලා තියෙන්නේ. සෑම සංදියක් ගානේ මනාව ශක්තිමත් වෙලා තියෙන්නේ. පින්නතුනි තිස්ස හාමුදුරුවෝ මේ කතා කරන මේ කුණප සහිත කයම තමයි දරන්නේ. එනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ ඒ කයේ ස්වභාවයයි. ඇටකොටු 300ක් 900ක් නහරවැල් මනාව ගලපලා සියලු ඇට කැබලි වහලා ඒ සෑම ඇට කැබැල්ලක් වටේටම මස් දවටලා ඒ මාංශයේ විතරක් තියාගෙන මගේ තොටේ එහෙ මෙහෙ යා නොහැකි නිසා අපි සියලු දෙනාගේම රැකවරණය උදෙසා පොරවපු අමු හමක් තියෙනවා. දැන් බාහිරින් අපි ඔක්කොටම පේන්නේ මේ පොරවලා තියෙන හම. රතු හමක්, කළු හමක්, සුදු හමක්. එහෙම තියෙන අය එක එක විදිහට මේ සමාජය තුළ පෙනී හිටිනවා. ඒ හැම එක එක විදිහයි. සමහරුන්ගේ හැම රතු පාටයි. සමහරුන්ගේ හැම තලෙලලුයි. සමහරුන්ගේ හැම කළු පාටයි. කෙසේ වෙතත් කුමන හෝ අමු හැමකින් මේ මස් ගොඩ වහලා තියෙනවා. ඇතුලේ මොනවද තියෙන්නේ? කුහරයක් තියෙනවා. ඒ කුහරය ඇතුලේ ඉන්ද්‍රියන් කීපයක් තියෙනවා. සම්පූර්ණ මේ කය ඇතුලේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ ඇවිදින වැසිකිළියක් වගේ කියලා. ඇවිදින කැසිකිළියක් වගේ කියලා.
මේ කයේ යථාර්ථය. අභ්‍යන්තරයේ තියෙන කිසිම දෙයකට අපි කැමති නෑ. අභ්‍යන්තරය කියලා කියන්නේ මේ හමට යටින් තියෙන කයට කැමති නැතිකම. අන්න ඒක නිසානේ අපි බාහිරින් කෙනෙක් දිහා බලලා කොයි තරම් හොඳයි කියලා කීවත් ලස්සනයි කියලා කීවත් නොඑක් වචන කියලා වර්ණනා කළත් මේ හමට යටින් තියෙන ප්‍රමාණය දකින්න කැමති නෑනේ අපි. මං කැමති කෙනාගේ ලේ දකින්න කැමති නෑ. මස් වලට කැමති නෑ. සෙමවලට, කෙලවලට, මලවලට, මුත්‍රාවලට මේ මොකේටවත් මං කැමති නෑ. එතකොට මම මේ පුද්ගලයාගේ මොකේටද මොනවටද කැමති? අන්න එහෙම විදර්ශනානුකූල ඇහැකින් බලහම මං කැමති කිසිම දෙයක් නෑ. ගණ්ඩ හරයක් නෑ. නමුත් ඊටාම පිළිකුල්. මලත් අරගෙන මුත්‍රාත් අරගෙන යන තැන හැම තැනම අපි යනවා. ඒ නිසා මේ පංචස්කන්ධ වලට සඳහන් කළේ ඇවිදින වැසිකිලි, ඇවිදින කැසිකිලි කියලා. අපි ගන්න ආහාරය ආහාර මාර්ගයෙන් ආමාශයට ඇවිල්ලා පැසවලා දිරවලා ශරීරයට අවශ්‍ය ප්‍රමාණයක් ශරීරයට ලබා ගත්තට පස්සේ ඉතුරු අවශේෂ භාගය මේ කයෙන් බැහැර කරන්න බෑ. දැන් එතකොට මේ අවශේෂ දේවල් එකතු වෙන තැනක් තියෙනවා. ඒ කොතනද? මහ බඩවැලේ අන්තිම කෙරවලේ අඟල් 10ක් පමණ ප්‍රමාණය. මේ බහිශ්‍රාවීය දේවල් මෙතෙන්ට තමයි එකතු වෙන්නේ. මේ කතා කරන මොහොතෙත් ඔබෙත් මගෙත් කය ඇතුලේ මේ විපර්යාසය වෙනවා. ඒ වගේම මුත්‍රාශයක් තියෙනවා. අස් කරලා ඉවර වෙච්ච තැන ඉඳලා බින්දෙන් බින්ද මේක පිරෙනවා. පිරිලා අස් කරන්න වුණාම අපි ආය අස් කරලා දානවා. එතන ඉඳලා ආයි පිරෙනවා. නිමක් නෑ මේකේ. එහෙමනම් ඇවිදින කැසිකිලියක්, ඇවිදින වැසිකිලියක් කියලා දේශනා කළේ මෙන්න මේ හේතුව නිසා. අපේ භාග්‍යතුන් වහන්සේක දවසක් මාගන්ධිය බ්‍රාහ්මණයටයි බැමිණිටයි පිහිට වෙන්න මාගන්ධියගේ නිවසට වැඩියහම මිත්‍යා දෘෂ්ටික බමුණයි බැමිණි තමන්ගේ දුව සරසගෙන බුදුරජාණන් වහන්සේ ගාවට එක්කාවා. ස්වාමීනි, අපේ දුව මේ ජම්බුද්වීපයේ ඉන්න ලස්සනම කාන්තාව. ඇයට ගැළපෙන ස්වාමියෙක් දඹදිව නෑ. හැබැයි අපිට අද තේරෙනවා දුවට ගැළපෙන මනාලයා දුව හොයාගෙන ගෙදරම ඇවිල්ලා කියලා. දුව සරසගෙන ඇවිල්ලා කියනවා බාර ගන්න කියලා. බුදුරජාණන් වහන්සේ මොකද සඳහන් කළේ? ඔබේ දුව අතින් තබා මගේ පයින්වත් ස්පර්ශ කරන්න මං කැමති නෑ. හේතුව ඒ දුව කියලා කියන්නේ මට පේන්නේ අය අසූචි පිරුණු කලයක් වගේ කියලා. අභ්‍යන්තරයේ ඒ තරම්ම පිළිකුල්. බාහිරත් එහෙම තමයි. අපේ ස්වභාවය අපිටවත් තේරෙන්නේ නෑනේ. අපි බොහොම ආදරෙන් කෙනෙකුගේ ගිහිල්ලා අතාල්ලාගෙන ඇඟිලි ටික පිරිමැද මැද ඉන්නවා. හරි කැමතියි මේ වැඩේට. හැබැයි තව මොහොතක මම දකිනවා කෑම ටික උයලා මේසෙට ගෙනල්ලා බෙදලා හැමෝම කෑමට එනකන් ඒ ටික වහලා තියෙනවා. හදිසියේ මම එනකොට අර මම ඊටාම කැමති නිතර ඒ ඇඟිලි ගැන වර්ණනා කර ස්පර්ශ කර හිටපු ඇඟිලි අර කෑම එකට දාලා මේකෙන් අරගෙන මෙයා හොරෙන් කනවා. අනික කවුරුත් දන්නේ නැහැ. දැන් සියලු දෙනාම කෑමට එනවා. හැමෝම රසයි කී කෑම කනවා. නමුත් අර පුද්ගලයා අත දාලා අරගෙන අනුභව කරනවා දැක්ක කෙනාට තියෙන පිළිකුලක්. ඔහු කෑම කන්නේ. දැන් බලන්න බාහිරින් ඉන්නකොට
ඒ අත ස්පර්ශ කරන්න කොච්චර කැමතිද? නමුත් කෑම එකට ඒක දැම්ම කියලා කියහම ඒක ගන්න කැමතිද? එතකොට මේ කාරණාවල් වලින් මේ ජීවිතයේ යථාර්ථය දකින්න ඕනේ. හැබැයි අර්ථය තේරුම් ගන්න ඕනේ. අපේ බුදුරජාණන් වහන්සේ බිම්බිසාර මහරජුරුවන්ගේ අග්‍ර මහේෂිකාව වන කේමා දේවියටත් කයේ નિසරු බව මනාව පැහැදිලි කරලා දුන්නා. සෙම, සොටු, ලේ, සැරව, මල, මුත්‍ර මේ ආදී නොයෙක් අපද්‍රව්‍යයන්ගෙන් මේ ශරීරය පිරීලායි තියෙන්නේ. ධර්මය නොදන්න නිසා, රාගයෙන් රත් වෙලා නිසා සමහර වෙලාවට එහෙම රුවක් අපි ඒ රුවට හරි කැමතියි. පින්නතුනි, අපේ බුදුරජාණන් වහන්සේ එක තැනක අහනවා කේමා දේවියකින්, කේමයිනි මේ කය හරියට කහල් ගොඩක් වගේ. මේ ලෝකේ ජීවත් වෙන අඥානයාගේ පරම පැතුම මේ කහල් ගොඩද කියලා භාග්‍යතුන් වහන්සේ අහන්නේ. නිකන් හිතලා බලන්න. භාග්‍යතුන් වහන්සේගේ වචනය අපේ ජීවිතේ වෙනස් කරන්න කොච්චර බලපායිද කියලා. භාග්‍යතුන් වහන්සේ සඳහන් කරපු විදිහට මේ කහල් ගොඩක් ප්‍රාර්ථනා කරගෙන මේ ලෝකේ කොච්චර දේවල් කරනවද? මිනි මරනවා. නමුත් භාග්‍යතුන් වහන්සේ හඳුන්නේ කහල් ගොඩක් කියලා. ජීවිතේ ගිනි තියලා මරනවා, පිහියෙන් ඇනලා මරනවා, කපල කොටලා මරනවා. නොඑක් ආකාරයෙන් පරෝපකාරී දුක් තියෙනවා. ආත්මෝපක්‍රම දුකක් තියෙනවා. තමන් විසින්ම තමාව විනාශ කරගන්න කටයුතු කරනවා. අන් ඒක නිසා මේ තරම් පිළිකුල් සහගත මේ පරාණ කූඩුව ගැන හරියටම අඳුරගන්න බැරි වෙච්ච නිසා සංසාරේ කරගත්ත අසීමාන්තික කුසල් වියදම් කරලා ලබාගත්ත ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයේ සාධාරණයක් කරන්නවත් තේරෙන්නේ නැහැ. සමහරු තමන්ගේ ජීවිතය විනාශ කරගන්නවා. සමහරු අහකාලා, සමහරු ගඟේ මුහුදේ පැනලා මෙන්න මේ වාගේ තමන්ගේ ජීවිතය විනාශ කරගන්න හදනවා. අහවල් තැනැත්තා, අහවල් තැනැත්තිය තමන්ට නොලැබෙනවා නම්. ඒතර මේ අසූචි පුරවපු කලයක් හා සමාන අඥානයන්ගේ පරම පැතුම සමෘද්ධ නොවන තාක්කල් ඔවුන් තමන්ගේ කාර්යයන් සමෘද්ධ කරගන්නෙත් නැහැ. නමුත් අඥානයගේ බලාපොරොත්තු හැමදාම සම්පූර්ණ වෙන්නෙත් නැහැ. ආන් ඒක නිසා සසර කරපු මහ කුසල් වියදම් කරලා ලබාගත්ත ශ්‍රේෂ්ඨ වටින මනුස්ස ජීවිතය මනාව සුරක්ෂිත කරන්න ධර්මයෙන් ලබාගත්ත පන්නරයක් සහිත හැකියාවක් තියෙන්න ඕනේ. මේ ජීවිතේ මනාව සුරක්ෂිත කරන්න. තින්න මඤ්ඤ තරං යාමං පටිජග්ගෙය්‍ය පණ්ඩිතෝ. මහණෙනි, තුන් කාලයෙන් එක කාලයක හරි තමන්ගේ ජීවිතේ සුරක්ෂිත කරගන්න කියලා කියන්නේ. මේ තරම් નિසරු නිස්සාර කයක් අරගෙන මනුලව සම්මා දිට්ඨිකව ඉපදිච්ච අපි මේ වාගේ කයක් අරගෙන උපදින්නත් සංසාරي කරගත් අසීමාන්තික කුසල කර්මයක් තියෙන්න ඉපේ. පෙර කරන ලද අසීමාන්තික පින් වියදම් කරලා ලබාගත් ජීවිතයක් ඔය තියෙන්නේ. අපිට හිතෙන්නේ නිකම්ම ලැබෙන්න ඇති කියලා. නෑ පින්නතුනි, මේ ජීවිතය ලබන්න පෙර පින් කොච්චරනම් වියදම් කළාද? ඒක අපට තේරෙන්නේවත් නෑ. පෙර පින් වියදම් කරලා මේ ජීවිතය ලබාගත්ත කෙනා දැන් මොනවද කරන්න ඕනේ එතන ඉඳලා? අර මේ ජීවිතයේ ගන්න වියදම් කරපු මුදල ආය හොයලා එතෙන්ට යොදන්න ඕනේ. ඒතර මොනවද ජීවිතේ ගන්න අපි වියදම් කළේ? කුසල්නේ. අපි කුසල් තකාගෙන, කුසල් පතාගෙන, කුසල් වෙනුවෙන් මේ දේවල් කරනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා,
මනාව ජීවිතයේ කුසලයෙන් පෝෂණය කරන්න කියලා. මා පුණ්‍ය භායි සූත්‍රයේ දේශනා කළේ මහණෙනි පිනට බය නොවව් මහණෙනි පින කියලා කියන්නේ සැපයට නමක් කියලා. මේ ලෝකේ ප්‍රඥාවන්තයා හැම මොහොතක් පාසාම පින් රැස් කරනවා. ඒ කියන්නේ මතු සංසාරේ අති දීර්ඝ කාලාන්තරයකට සැප එකතු වෙනවා කියන එකයි. ඒ කාරණාවල් තේරුම් අරගෙන බුද්ධාන්තරයක ලැබිච්ච ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයට හොඳ සාධාරණයක් සම්පූර්ණ කරගෙන තමන්ගේ කය පිළිබඳව මනා අවබෝධයක් ඇති කරගෙන විදර්ශනාත්මකව ඒ කාරණාව දිහා මනවින් බලලා මෙලවට ආපු මම කල යුත්ත මොකක්ද නොකල යුත්ත මොකක්ද කියන කාරණාවත් හරියටම තේරුම් අරගෙන කටයුතු කරන්න අපිට ප්‍රඥාවක් තියෙන්න ඕනේ. පෙර පින් වියදම් කරලා ලබාගත් ජීවිතයට සාධාරණයක් කරන්න නම් යටත් පිරිසෙන් පන්සිල්වත් අපි ගාව තියෙන්න ඕනේ. තිසරණ සහිත පන්සිල් තියෙන්න ඕනේ. යමෙක් ළඟ තිසරණ සහිත පන්සිල් තියෙනවා නම් ඔහු මැරිච්ච ගමන් කොහෙද යන්නේ? මැරුණ ගමන් සුගතියේ උපදිනවා. තිසරණයි පන්සිලුයි තියෙනවා නම් සතර අපා බය දවසින් දවස මොහොතින් මොහොත ඔහුගෙන් දුරු වෙලා යනවා. ඒ පින්නතේ තිසරණක් තියෙනවා නම් පන්සිලුත් තියෙනවා නම් මොකටද මැරෙන්න බය වෙන්නේ? මැරිච්ච ගමන් මීට වඩා හොඳ තැනක උපදිනවා නම් මැරෙන්න බය වෙන්න ඕනේ නෑනේ. එහෙනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ වැඩියෙන් කුසල් රැස් කරන්නනේ. හැම මොහොතකම කුසලයෙන් පෝෂණය වෙන්නනේ. ඇයි භාග්‍යතුන් වහන්සේ එහෙමම දේශනා කරන්නේ? ඒක නිසායි සඳහන් කළේ පෙර පින් අසීමාන්තිකව වියදම් කරලා ලබාගත් ජීවිතයට හොඳ සාධාරණයක් කරන්න ඕනේ කියලා. නමුත් බොහෝ දෙනාට ඒක අමතකයි. බොහෝ දෙනා ඒකෙන් ප්‍රයෝජන ලබන්න උත්සාහ කරන්නේ මේක තවත් එක ජීවිතයක් විතරක් බවට උන්ට පත් වෙනවා. නමුත් පින්නතුනේ ඒක වැරදි. මේක තවත් එක ජීවිතයක් විතරක් වුණාම මේ සංසාරේ කවදා ආයේ ජීවිත ලැබෙයිද අපිට? මනුස්ස ආත්මයක් කොයි කාලෙක තීරණය වෙයිද අපිට? ස්ථිරව කියන්න බෑ කොහොමත් ඒක අපිට. මනුස්ස ජීවිතයක් ලබනවා කියන එක පරම දුර්ලභ අවස්ථාවක්. බාලපඬිත සූත්‍රයේ කොහොමද සඳහන් කළේ? එක සිදුරක් තියෙන වියදණ්ඩක් සාගරයට වැටිලා තියෙනවා. සාගර පතුලේ ඉඳලා කනකැස් බෑවෙක් අවුරුදු 100කට සැරයක් ගොඩට එනවා. ඒක විශේෂයෙන් ලියනවා කනකැස් බෑවෙක් කියලා කියන්නේ යාගේ කෑහැක් පේන්නේ නැති නිසා කියලා. අනික් කෑ පේනවා. ඒතකොට කැස් බෑව උඩට එන්නේ අවුරුදු 100කට වතාවයි. වෙනතනේ ඔහු අවුරුදු 100කට සැරයක් උඩට මතුවෙන නිශ්චිත තැනක් තියෙනවද? එහෙම නිශ්චිත තැනක් නැහැ. එහෙමනම් අපිට කවදාවත් මේ ජීවිතේ මනාව සුරක්ෂිත කරගත්තේ නැත්තම් සතර අපායට වැටුනොත් නම් ගැලවීමක් නැහැ කියලා තමයි කියන්න වෙන්නේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මේ වියදඬුව මේ සාගරේ කොහෙ තියෙයිද? මේ කැස් බෑව මේ සාගරේ කොහෙ ඉඳීද? අපි කියමු කැස් බෑව ඉන්නවා ඇමරිකාව පැත්තේ මුහුදෙන් තමයි මේ අවුරුදු 100 අවසානයේ මතුවෙන්නේ. ඉතින් එතකොට හිතන්නකෝ ඊළඟ 100 ඔහු මතුවෙනකොට අද ජීවිතවල කී දෙනෙක් ජීවිතෙන් සමවරන්ද කියලා. ඒක නිසා වහවහාම ජීවිතේ කුසලයෙන් පුරවන්න ඕනේ. පින්නතුනි කර්මය මේ සංසාරේ කොතන ගියත් අපිට ඵල දෙනවනේ. කුසලයට ඵල දෙනවා අකුසලයට ඵල දෙනවා. දැන් මෙහෙම හිතන්න. තිස්ස හාමුදුරුවෝ කොයිතරම් අසාධ්‍ය ජීවිතයක්ද ගත කළේ? පස්සේ කාලේ භාග්‍යතුන් වහන්සේගෙන් බණ අහලා සව් කෙලස් නැසලා රහත් වෙන්න පුළුවන් වුණා.
මේ තරම් සංසාරේ පින් තිබුණ කෙනෙක් මේසා කාලයක් ලේසරව මලමුත්‍ර ගොඩේ දුක් විඳේ ඇයි ස්වාමීනි? නිකන් හිතන්නකො ප්‍රශ්නයක් හැටියට අහන්න වටිනවනේ. මේ ජීවිතෙන් නිවන් දකින්න පින් තියෙන කෙනෙක් ඇයි ස්වාමීනි මෙච්චර දුක් විඳින්නේ? කෝ ඒ පින? ඒ පින මොනවද කළේ උන්වහන්සේට? අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඒකට තමයි කියන්නේ කර්මය කියලා. කර්ම නිසා මේ සංසාරේ සත්‍යය හරියට දුක් විඳිනවා. ඒතර කර්ම නිසා දුක් විඳිනවා කියලා කියහම මේ තිස්ස හාමුදුරුවෝ අබෑට වාගේ ගෙඩි වලින් පටන් අරගෙන බෙලිගැට දක්වා ලොකු වෙලා ගිහිල්ලා පුපුරලා මේ තරම් දුකක් වේදනාවක් වින්දේ මේ ජීවිතේ නෙමේ පෙර ජීවිතේ කරපු කර්මයක් නිසා. භික්ෂුන් වහන්සේලා හරි කැමති අතීත කර්මය අහන්න. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මහණෙනි කාශ්‍යප භාග්‍යතුන් වහන්සේ වැඩ හිටපු කාලේ මොහු කුරුළු වැද්දෙක්. කුරුල්ලෝ අල්ලගෙන ඇවිල්ලා ප්‍රභූන්ට විකුණනවා. ඉතුරු වෙන කුරුල්ලෝ ටික මරලා ගේ ඇතුලේ ගොඩ ගහනවා හෙට උදේට හැම ගහගෙන පොළට ගෙනියන්න. නමුත් උදේට හැම ගහන්න ගිහිල්ලා බලාම වැඩි ප්‍රමාණයක් කුරුල්ලෝ මැරිලා කුරුල්ලෝ කුණු වෙලා. ඒක මොහුට පාඩුයි. මොහු අලුතෙන් කල්පනා කළා කුණු නොවි මාංශය පවත්වන්නේ කොහොමද කියලා. ඌට එක ක්‍රමයක් අරමුණු වුණා. මේ සතාගේ පාද දෙකම තලලා කුඩු කරලා පැත්තක දාලා තියෙනවා. කුරුල්ලට පියාපත් වලින් ගන්න වාරුව නැත්තම් අහසට නගින්න පුළුවන් කමක් නැහැ. නමුත් දැන් සඳහන් කළේ මේ මනුස්ස ජීවිතයක් ලබාගත්ත කෙනා මේ තරම් වටින ජීවිතයක් සම්මාදිට්ඨික කාලෙක මනාව පෝසත් නොකළොත් සංසාරේ රැස් කරන්නේ කර්මම නම් කර්මයේ ආකාර දෙකයි කුසල සහ අකුසල කියලා. අපි රැස් කරන්නේ වැඩිපුරම අකුසල කර්ම. දැන් අර පුද්ගලයා කුරුල්ලන්ගේ පාද තලලා ගොඩ ගහනවා. මං අහන්නේ පින්නතුනේ මෙහෙම හිතන්න. කවුරු හරි දණිහෙන් පල්ලහැ අපේ කකුල් දෙකම කුඩු කරනවා. මොන වගේ වේදනාවක් තියෙයිද? අර කුරුල්ලා විඳින්නේ ඒ වේදනාව නෙමෙයිද? උදේ පාන්දර නැගිටලා ඇවිල්ලා බෙල්ල කපාගෙන හැම ගහගෙන අලුත්ම නැවුම මස් ටිකක් වෙලඳ පොළට ගෙනියනවා. මේක තමයි මෙයා කරපු රාජකාරිය. මේ කර්මය නිසා අති දීර්ඝ කාලයක් සංසාරේ සතර අපාය දුක් විඳා. දුක් විඳලා අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ ආයෙත් මනුලවට ආවා. ඒ ආපු ගමනේ තමයි මහණ වුනේ. ඒ ගමනේදීම තමයි රහත් වෙන්න ලැබුණේ. එතකොට ඒ පුජ්‍යලයා කරපු කර්මයේ ඒ විදිහට ගෙවාගෙන එනවා. රහත් වෙන අන්තිම ආත්ම භාවයේත් ඒ කර්මය විඳවනවා. මං කියන්නේ ඔහු විතරද කර්ම රැස් කරන්නේ? ඒතර අපි දිහාට හැරෙන්න ඕනේ නැද්ද? අපි කර්ම රැස් කරන්නේ නැද්ද? මේ කර්ම අපට විපාක දෙන්නේ නැද්ද? මේ කර්ම අපට විපාක දෙන්න පටන් ගත්ත දවසට මොනව වෙයිද කියලාවත් තේරෙන්නේ නැහැ. මොකද අපි කවුරුවත් අද කල්පනා කරන්නේ මට මෙහෙම වෙයි කියලා. ජීවිතේට ආපදාවක් තියෙනවා කියලා අපිට කල්පනාවක් නැහැ. මොකද්ද ජීවිතේට තියෙන ලොකුම ආපදාව? ජීවිතේට තියෙන ලොකුම ආපදාව තමයි මරණය. භාග්‍යතුන් වහන්සේ අහන්නේ දැන් පිටත් වෙන්න සූදානම්ද කියලා. මරණයනේ ජීවිතේට තියෙන ලොකුම ආපදාව. මේ ලෝකේ තියෙන ආපදා අපි කළමනාකරණය කරනවා. අපි එහෙම එකක් කියනවනේ. ගම් වතුර කාලෙට, නාය යන කාලෙට ආපදා කළමනාකරන මධ්‍යස්ථාන කියලා හැමතැනම මධ්‍යස්ථාන හදනවා.
එතකොට මේ උවදුරෙන් අසරණ වෙන පුජ්‍යලයා මෙන්න මේ ආපදාවෙන් මනාව බේර ගන්න ඕනේ. මරණය නැමැති උවදුරෙන් අසරණ වෙලා ඉන්නේ. ඔහු මනාව බේර ගන්න ඕනේ. කාටද බේරන්න පුළුවන්? තිලෝගුරු භාග්‍යතුන් වහන්සේට විතරයි. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු මාර්ගයෙන් විතරයි ඔහුට සැනසීම හම්බෙන්නේ. නමුත් ඒක නොකර අකුසල කර්මම රැස් කර ඉඳලා මරණ මංචකේ මොන අසරණතාවයකට පත් වෙනවද? මරණය කියලා කියන්නේ භයානක අත්දැකීමක්. භයානක අත්දැකීමක් කියලා කිව්වේ ඒක විස්තර කරන්න බැරි තරම්. කෙනෙක් පව් කරලා ජීවිතේ ගොඩ නැගුවේ. හැබැයි මරණාසන්න වෙලාවේ තමන් ඒ කරපු අකුසල ධර්මයන් මනාව ඉස්මතු වෙනවා. හරියට නිකන් රූපවාහිනියක දර්ශන පෙළක් බලාගෙන ඉන්නවා වගේ මං කරපු අකුසල් මට මතක් වෙවි පේන්න පටන් ගන්නවා. එතකොට වැඩියෙන් කරලා තියෙන අකුසල්නේ. එතකොට මරණ වේදනාවත් ඔය අතරේ දැනෙන්න පටන් ගන්නවා. එතකොට මරණ වේදනාව දැනෙනකොට මම අද මැරෙයි කියලා හිතෙනවා. මම අද මැරෙනවා වුණාට දන් දීලා නැහැ, බණ අහලා නැහැ, සිල් රැකලා නැහැ, බුද්ධාන්තරයක ලැබිච්ච මනුස්ස ජීවිතයට හොඳ සාධාරණයක් කරලා නැහැ. දැන් මොනවද වෙන්නේ මැරිලා මට? එහෙමනම් මේ හැමෝම සඳහන් කරන ඒ මහා නිරයම තමයි මට උපදින්න වෙන්නේ කියලා පුදුමාකාර දුකක් දැනෙනවා. ඒතර ගති නිමිති පහළ වෙනවා. ගති නිමිති පහළ වෙනවා කියලා කියන්නේ ඊළඟට උපදින්නේ කොහෙද කියලා අපිට පේනවා. පෞකාරයට පේනවා බුරබුරා නැగి එන ගිනිදෙල්. අකුසලයෙන් බලවත් පුජ්‍යලයට පේනවා නිරිසත්තු භයානක අවියාවිද අරගෙන බලාගෙන ඉන්නවා. ආන් එහෙම මොහොතක මේ බලාගෙන ඉන්නේ කවුරු වෙනකන්ද? නිරේට එන අය නිරේට එනකන්. එතකොට මේ තරම් මහ භයානක වූ සංසාරයක්. එතකොට දැන් අර මරණාසන්න පුජ්‍යලයට ප්‍රිය විප්‍රයෝග දුක ඇති වෙනවනේ. දැන් හිතන්නකෝ අපේ පවුලක තරුණ දුවෙක් තරුණ පුතෙක් මැරුණහම ඒ මව්පියෝ මාස කීයක් අවුරුදු කීයක් දුක් විඳිනවද විඳවනවද අඬනවද කියලා. ඒ එක පුතෙක් අහිමි වෙච්ච නිසානේ ඒ අම්මට තව පුතු ඉන්නවා. දැන් එතකොට මම මැරිලා යනවා කියලා කියන්නේ මම මේ ලෝකේ ප්‍රිය කරපු සේරම දාලා යන්න වෙන්නේ. ස්වාමියාත් හරින්න වෙනවා. බිරිඳත් හරින්න වෙනවා. ඊට අමතරව මේ ලෝකේ අනික් සියල්ලම මට අත්හරින්න වෙනවා. දැන් එක දරුවෙක් මම දාලා ගියහම මෙච්චර දුකක් ඇති වුණා නම් මට මේ ලෝකේ සියල්ලගෙන්ම වෙන් වෙන්න වෙනකොට මොන වාගේ දුකක් ඇති වෙනවද? ආන් මේ වෙලාවට සඳහන් කරනවා හෘද වස්තුව ඇතුළට ගිනි ගොඩක් දැම්මා වගේ මේ හෘද වස්තුව දැවෙන්න පටන් ගන්නවා කියලා. මරණයේ වේදනාව ඊළඟට මං උපදින්නේ කොහෙද කියන කාරණාව පෙන්눔 කරනවා ගති නිමිති තුලින්. එතකොට නිරේ පෙන්නහම ගිනි දැල් පෙන්නහම නිරේ පාලකයෝ පෙන්නහම මොන තරම් බීතියකට පත් වෙනවද? සඳහන් කරනවා මැරෙන්න ඉස්සරලා මල මුත්‍ර පහ වෙනවා සමහරුන්ට කියලා. ඒ මරණයේ වේදනාව දැනෙන්න ගත්තාම. එතකොට එහෙම වේදනාව දැනෙන ජීවිතයක් ඔබටයි මටයි අපි ඔක්කොටම තියෙන්නේ. මේ ජීවිත කාලය තුල කොයි තරම් කර්ම රැස් කළාද? කර්මයක් විපාක දෙනකොට ආකාර කීපයකින් පැතිකඩවල් කීපයකින් විපාක දෙනවා. අපිට තේරෙන්නේ නැහැ ඒක විපාක දෙන්නේ කොහොමද කියලා. කොයි කාලෙද කියන කාරණාව සමහරලාට තේරෙන්නේ නැහැ. ආන් ඒක නිසා යහපත් වූ ක්‍රියාවන් තුළ යම් කෙනෙක් යොමු වෙලා කටයුතු කළා නම්
ආන්ගේ පුද්ගලයා මෙලව පරලොව දෙකම සතුට වෙනවා. තුනුරුවන්ට කීකරු වෙච්ච කෙනා මෙලව පරලොව දෙකම දිනනවා. තුනුරුවන්ට කීකරු වෙච්ච කෙනා තමන්ගේ ජීවිතයට අවශ්‍ය හොඳම සාධාරණය කරගන්නවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ කර්මයෙන් ඈත් වෙන්න. තිස්ස හාමුදුරුවෝ කකුල් තලාපු පාපය ඇටකෝටු බිඳි බිඳි ගෙව්වා. තවත් නොයෙක් දුන්න කරදර ශරීරයේ පුරාම ගෙඩි ඇවිල්ලා විපාක විඳෙව්වා. ඔබට මොනවා වෙයිද? මට මොනවා වෙයිද කවුද දන්නේ? අන්න ඒක නිසා හැම වෙලාවකම සූදානම් වෙලා ඉන්න ඕනේ. මග වියදම් ලෑස්ති කරගෙන ඉන්න ඕනේ. අවස්ථාව ආපු ගමන් මෙහෙන් බැහැර වෙන්න ඕනේ. අපි කාටවත් මෙහෙ ඉන්න පුළුවන්කමක් නැහැ. අවස්ථාව ආපු ගමන් බැහැර වෙන්න වෙනවා. නමුත් බැහැර වෙන්න හිස් අතින් බෑනේ. මොනවා හරි තියෙන්න ඕන ගෙනියන්න. කෝරස් කරපුවා. අනේ මුකුත් නැහැ කියලා කියන්න උනොත් අවාසනාවන්තකම කොයි තරම්ද? පින්නතුනි, කර්මය විවිධාකාරයි. නබන් අපි මధుරයකට ගහලා තලනවා. සංසාරේ මට ඔක කොහොම විපාක දෙයිද? එක සතෙක් තලලා මරහම මට ආත්ම 10 15ක් එහෙම නැත්නම් 100 ගාණක් ලක්ෂ ගාණක් තැලිලා මැරෙන්න සිද්ධ වෙනවා. මම තලලා මැරුවේ එක්කෙනයි මට තැලෙන්න වෙනවා ආත්ම 100,000 ගාණක්. කර්මයේ ස්වභාවය ඒකයි. දැන් මේ කාලේ බලන්නකෝ මිනිස්සු කොයිතරම් අසාධාරණ කරනවද කියලා. ඒවා ඔක්කොම අකුසල කර්මනේ. එක භාණ්ඩයක් අරගත්තාම අපි කියමු මේක පෙර වෙළඳපොලේ රුපියල් 100ට තිබුණ භාණ්ඩයක්. හුඟක් භාණ්ඩවල පරීක්ෂාකාරීව බලන්න ඒකේ බිල්පත අලවලා තියෙන තැන. ඒක උඩ බිල් කෑලි කීයක් අලවලාද කියලා. දැන් රුපියල් 100ට ගත්ත මේ භාණ්ඩය දැන් විකුණන්න ලෑස්ති වෙන්නේ 500ට. සුළුපටු කර්මයක් දරස් කරන්නේ. සුළුපටු නෑ ඒ කර්මය. ඒතර මේ කාලේ ඉන්දන ඒ දේවල් වලට වෙන්නේ මොනවද කියන කාරණාව. එහෙම හිතලා බලහම ඒ අය ඒ තැන්වල ඒ දේවල් සැලසුම් කර කර මේ ඔක්කොම සැලසුම් කරන්නේ පාපයටනේ. මේ ඔක්කොම සැලසුම් කරන්නේ පාපයට. විපාක දෙනකොට. දැන් පහුගිය කාලේ අපි මේ බොහෝ දෙනා මේ රට විනාශ කරපු අය, මේ රට නැති කරපු අය එහෙම කල්පනා කරලා ඔවුන් තනතුරු වලින් රටින් යා යුතුයි කියලා අයින් කරගත්තා. කොහොම හරි මොන ක්‍රමයෙන් හරි අපි ඒ අයින් කළා. දැන් ඊළඟට හිතලා බලන්න ඕනේ අපි කරපු චෝදනාවනේ හොරකම් කළා කියන එක. එතකොට ඇයි තමන් ගැන හිතුවන මම හොරකම් කරන්නේ නැද්ද? දැන් අර බිල වෙනස් කර කර කරන්නේ වංචාව නෙමෙයිද? පොලිමේ ඉඳගෙන කරන්නේ වංචාව නෙමෙයිද? එහෙම බලහම අපි ඔක්කොම වංචා කරන අය. අපි ඔක්කොම හොරකම් කරන අය. තව කාටවත් චෝදනා කළාට වැඩක් නැහැ. ඇයි මේ? බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නලා දුන්න මේ ලෝකේ ජීවත් වෙන්න මගක්. ඒ මගට අකීකරුකම. ඒකට කීකරු නොවිච්ච එක. භාග්‍යතුන් වහන්සේට යමෙක් අකීකරුද? ඒ අකීකරු වෙච්ච අය හැම කාලෙම සංසාරේ අසරණ වුණා. අකීකරු බව කොතනද තියෙන්නේ? පුංචිම තැනින් කතා කළොත් අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ මව්පියන්ගෙන් යුතුයකම් 5ක් දරුවන්ට වෙන්න ඕනේ. පවෙන් වළක්වන්න ඕනේ, කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර ලැබලා දෙන්න ඕනේ. සුදුසු කාලේ මනාව හොඳින් උගන්වන්න ඕනේ. ආවාහ විවාහ කරලා දෙන්න ඕනේ. දායාද බෙදලා දෙන්න ඕනේ. මේ අපිට කියපු යුතුයකම් 5.
පළවෙනි එක වර්තමාන මව්පියෝ ළඟ නැහැ. 99%කගේ නැහැ. ඒ තමයි පවෙන් වළක්වන එක. කල්යාණ මිත්‍රයන් ඇසුරු කරවීම කියන එක ඒ විදිහටම සමාජයෙන් ඈත් වෙලා ගිහිල්ලා. හැබැයි හොඳට උගන්වන්න රෑ නෑ දවල් නෑ මහන්සි වෙනවා. ඉගෙන ගන්නවා. තනතුරු තානාන්තර වලට එනවා. මේ රටේ උසස් තැන් වලට එනවා. නමුත් පව් ගැන දන්නවද? විපාක ගැන දන්නවද? අන්න ඒක නොදන්න නිසා වැඩ කරන ආයතනයේ ඉඳලා තියෙන බඩු බාහිර ආදී හොරකම් කරනවා. අහිංසක මිනිහෙකුට තමන්ගේ සේවාව ලබලා දෙන්න තියෙනකොට මගේ සේවාවට වේතනයක් මට බාහිරින් රජයෙන් ලැබෙනවා. නමුත් මං අර අහිංසක මිනිහයාගේ වැඩේ කරලා දෙන්නේ කීයක් හරි ඔහුගෙනුත් ගන්න බලාගෙන ඉන්නවා. ආන්ගේ අල්ලස් ගැනීමේ පාපය പ്രേත ලෝකේ ඉපදිලා කී කාලයක් ගෙවන්න වෙනවද කියන කාරණාව පුංචි කාලේ ඉගෙනගෙන තිබුණා නම් මෙහෙම දේවල් කරන්න වෙන්නේ. නුසුදුසු ආහාර බිල්පත් වෙනස් කරලා විකුණනවා. එහෙම නැත්නම් ලාභයට ගත්ත දේවල් වැඩි මිලට විකුණනවා. කර්ම හැදිලා ගොඩ ගැහිලා විපාක දෙන්න ගත්තාම මේ සංසාරේ මොන තරම් අසරණ වෙයිද? අපි දකිනවා අදත් සමාජයේ සමහර කෙනෙක් ලෙඩ වෙලා අසරණ වෙලා ඉන්නවා. දරුවෝ මල්ලෝ බලන්නෙත් නැහැ. මේ අල්ලපු ගෙදර කෙනාටවත් හිතෙන්නේ කාලා බීලා ඉන්නවද කියලා ගිහිල්ලා බලලා එන්න. සමහරට සතපුම් ගණන් බස් එකේ ගිහිල්ලා ලෙඩ්ඩු බලලා එනවා. අල්ලපු ගෙදර ඉන්න මිනිස්සයා කෑවද කියලා බලන්න යන්න හිතෙන්නේ. මොකද මිනිස්සුන්ට කරදර කරාම සංසාරේ විපාක දෙන හැටි කොහොමද කියලා තේරෙන්නේ. ආන් ඒක නිසා මේ ලබාගත් ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතය හැම වෙලාවෙම කුසල කර්ම වලින් පෝෂණය කරන්න ඕනේ. අකුසල කර්මයන්ගෙන් අයින් කරගන්න ඕනේ. කුසල් මත පොහොසත් කරගත්ත වටිනා ජීවිතයක් තියෙන කෙනෙක් හැබැවින්ම මෙලවින් සමුගන්නේ පුදුම සතුටකින්. ඒ හොඳාකාරවම දන්නවා මැරිච්ච ගමම්ම උපදින්නේ මේ ඉන්න තැනට වඩා හොඳ තැනක. ඉතින් ඒතකොට මැරෙන්න දුකයිද? ඉන්න තැනට වඩා හොඳ තැනකට නම් යන්නේ. ඉතින් ඒකට මොනවද කරන්න ඕනේ? තුනුරුවන්ට කීකරු වෙන එක. මනාව පන්සිල් රකින්න එක. පන්සිල් හැමෝම ආරක්ෂා කළ යුතුයිනේ. ඒක නිත්‍ය යාව ජීව සීලයක්. කොතනවත් අහලා නැහැනේ පන්සිල් පවාරණය කරනවා කියලා. අටසිල් නම් පවාරණය කරනවා, දසසිල් නම් පවාරණය කරනවා. මේ ලෝකේ පන්සිල් පවාරණය කරපු කෙනෙක් නැහැ. ඒ කියන්නේ හැමෝම මේ අත්තිවාරම උඩ කටයුතු කරන්න ඕනේ කියන එකයි. ආන් ඒක නිසා මේ උතුම් සීලයේ නැමැති පදනම මත සමාධිය නැමැති බිත්ති බැඳලා ප්‍රඥාව නැමැති වහල යොදලා ඔබට හම්බෙච්ච මේ ආත්මය නැමැති ගෙය සංසාරයෙන් එතර කරවන්න කටයුතු කරන්න භාග්‍යතුන් වහන්සේගේ ආශිර්වාදයෙන් ඔබ සියලු දෙනාටම ශක්තිය, ධෛර්යය, වාග්ය, වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. පින්නතුනි, අද මේ උතුම් ධර්මදේශනාව ප්‍රඥා නාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා අංක 102 එක්සත් මාවත නවනගරේ රත්නපුර ලිපිනෙහි පදිංචි ප්‍රභාත් දුමින්ද ප්‍රේමදාස මහත්මයා සහ තාරිකා මාධවී විදානපතිරණ මහත්මිය විසින් සදැහැති දායකත්වයේ දරා තිබෙනවා. ඒ පින්වත් දෙපළගේ උතුම් අරමුණු හැටියට සිහිපත් කරනවා. ඉහත නම සඳහන් දායකත්වයේ දරූ අයගේ දයාබරණීය දෙවැනි දියණිය වන 2022 අගෝස්තු මාස 13 වන දිනට 6 වන ජන්මදිනයේ යෙදී තිබුණ ටියුමි අමාශදී දියණියට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. සස්නෙත් රන්දිනු ශේෂාද් තිනෝමි නෙතුෂදී මියුරි විතක්ෂිත තෙෂලි අමාරශී යන අනිකුත් සෙසු දරුවන්ටත් තුනුරුවන්ගේ ආශිර්වාදයෙන්
නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ නිරන්තරයෙන් සැලසේවා. ඉහත නම සඳහන් ප්‍රභාත් දුමින්ද ප්‍රේමදාස මහත්මයාගේ මියගිය මෑණියන් වන මණිකේ ප්‍රේමදාස සහ දෙපාර්ශ්වයේම නමින් මියගිය සියලුම ඥාතීන්ට මේ උතුම් ධර්ම දානමය කුසල් අනුමෝදන් වේවා. සසරගත ජීවිතේ මේ සසරින් එතර කරන්න භාග්‍ය වාසනාව ලැබේවා. සුජීවත්ව සිටින ප්‍රභාත් දුමින්ද මහත්මයාගේ පියාණන් වන හත්නාන් පිටිය ගම ඇමති රාළලාගේ ප්‍රේමදාස මහත්මයාට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. තාරිකා මාධවී විදානපතිරණ මහත්මියගේ දෙමව්පියන් වන අරුණා උයන් හේවා මෑණියන්ටත් විදානපතිරණ ධර්මසේන මහත්මයාටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. දේශකයන්න් වහන්සේටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ සම්පන්නියම සැලසේවා. ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊ타ම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරයෙන් එතෙර යන්න. දුමින්ද ප්‍රේමදාස මහත්මයා, තාරිකා මාධවී විදානපතිරණ මහත්මිය මේ දෙපළ විසින් පුණ්‍යානුමෝදනා කළ සියලු දෙනාටම වාග්ය ලැබේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රයේ ආශිර්වාදය ලැබේවා. ඒ දෙපළ ප්‍රධාන ඔබ අප සියලු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධය ලබා ගැනීම සඳහා මේ උතුම් වූ සද්ධර්ම දානානිසංසයත් ශ්‍රවණානිසංසයත් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. ද්වේෂක්ඛයෝ නිබ්බානං